समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्य सुनन्तु सग्गमुक्कदं धम्मश्रवण कालो अयं बदन्ता धम्मश्रवण कालो अयं बदन्ता धम्मश्रवण कालो अयं बदन्ता नमो तस् भगवतो अरहतो सम्मा सम्बुද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස තථා අහං භගවතා ධම්මං දේශිතං ආජානාමි යතා තදේ විදං විඥානං සන්ධාවති සංසරති අනඤ්ඤන්ති තී වන්දනීය පූජනීය ගරුතර මහා සංඝරත්නයන් අවසරයි ශ්‍රද්ධාවන්ත කාරුණික ගුණවන්ත පින්වත්නි ජයමග රූපවාහිනී නාලිකාවේ සූත්‍ර ධර්ම විවරණ කියන්නේ මිත්‍යා දෘෂ්ටිය දුරු කරමින් සම්මා දිට්ඨිය පිහිටීමට ඔබ අප හැම දිනාටම උපකාර වෙන උතුම් ධර්ම දේශනා මාලාවක්. ඉතින් මේ ධර්ම දේශනා මාලාවට පළමුවෙන්ම තෝරාගෙන තියෙන්නේ මජ්ක්‍ධිම නිකායේ එන සූත්‍ර දේශනා 152. ඉතින් මේ වෙනකොට අපි සූත්‍ර දේශනා 37ක් සිද්ධ කරලා තියෙනවා. අද දවසේ අපි සිද්ධ කරන්නේ 38 වෙනි සූත්‍ර ධර්මය. මේ සූත්‍ර ධර්මයේ නම මහා තණ්හා සංකය සූත්‍රය. මහා තණ්හා සංකේ සූත්‍රය බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ දුනේ සවැත් නුවර ජේතවනාරාමේ ඉඳලා. පින්වත්නි බුදුරජාණන් වහන්සේගේ කාලේ හිටියා සාති කියලා භික්ෂුවක්. මේ සාති කියන භික්ෂුව බුදුරජාණන් වහන්සේ ධර්මයේ දේශනා කරද්දී මේ ධර්මය අහගෙන ඉන්න වෙලාවක සාති කියන භික්ෂුවට අහන්න ලැබෙනවා බුදුරජාණන් වහන්සේගේ පෙර භවයන් ගැන කරන විස්තර. ඒ කියන්නේ ඔය ජාතක පාළි වල එහෙම තියෙන විවිධ බෝධිසත්වයන් වහන්සේගේ ආත්ම භාවයන් ගැන බුදුරජාණන් වහන්සේ විස්තර කරනවා මේ සාති භික්ෂුව ඉතින් අහගෙන ඉන්නවා. ඉතින් ධර්ම අවබෝධයක් ලැබලා නොතිබුණු ස්කන්ධ විග්‍රහයක් ගැන ලොකු අවබෝධයක් නොතිබුණු මේ සාති කියන භික්ෂුව කල්පනා කරනවා දැන් බුදුරජාණන් වහන්සේ සඳහන් කරනවා පෙර භවයේ මෙහෙම හිටියා ඊට කලින් භවයේ මෙහෙම හිටියා කියලා එහෙම සම්මුතියේ පිහිටලා මේ ධර්මයේ දේශනා කරද්දී මේ සාති කියන භික්ෂුව හිතනවා මේ විඥාණය කියන එක ආත්මයෙන් ආත්මයට යන එකක්. මේ විඥාණය කියන්නේ භවයෙන් භවයට යන එකක්. ඒ එකම විඥානයක් තමයි මේ භවයෙන් භවයට යන්නේ කියලා අදහසක් ඇති වෙනවා. අර සම්මුතියේ පිහිටලා බුදුරජාණන් වහන්සේ දේශනා කරද්දී පෙර භවයේ මෙහෙම ආත්ම භාවයක හිටියා. ඊට කලින් ආත්ම භවයේ මම මෙහෙම ආත්ම භාවයක හිටියා. පින්වත් මහණෙනි කියලා දේශනා කරද්දී මේ සාති කියන භික්ෂුව හිතුවා ස්වාමීන් වහන්සේ හිතුවා මේ එකම විඥානයක් තමයි මේ භවයෙන් භවයට යන්නේ කියලා. දැන් විඥානය කියලා කියන්නේ අපි දන්නවා ඒ විඥානය විවිධ අවස්ථාවල විවිධ විදියට රාජකාරී කරනවා. දැන් උදාහරණයක් ගත්තොත් එහෙම දැන් අපි හිතමු ගෙදරක ඉද්දී ඒ ගෙදර ඉන්න තාත්තා කියලා අපි යාට කියනවා. ගෙදර ඉන්න ඒ තාත්තා කියන්නේ පුද්ගලයෙක්. ඒ පුද්ගලයාට මේ ගෙදරදී පැවරුණු රාජකාරිය අනුව ගෙදරදී යා ජීවත් වෙන ආකාරය අනුව තාත්තා කියනවා. එයා කුඹරට ගියාට පස්සේ අපි එයාට කියනවා එකම පුද්ගලයා වුණාට එයාට ගොවිය කියලා. මොකද එයාගේ රාජකාරිය වෙනස්. එයා කාර්යාලයක වැඩ කරනවා නම් කාර්යාලයට ගියාට පස්සේ අපි එයාට කාර්යාලයේදී වෙනම නමක් එයාට දෙනවා. කාර්යාලය තුල ඒ තනතුරේ ස්වභාවය අනුව. ඒ විදිහට එයා යම්කිසි විශේෂ උත්සවයකට ගියොත් එයාට දෙන නම තමයි ආරාධිතමුත්තා කියන නම. එකම පුද්ගලයා ගෙදරේදී තාත්තා වෙනවා කුඹුර වැඩ කරද්දී ගොවියා වෙනවා ඊළඟට උත්සවයකට ගියාට පස්සේ ආරාධිතමුත්ත වෙනවා ඊළඟට රැකියාව කරද්දී ඒ රැකියාවේ තනතුරට අනුකූලව වෛද්‍යවරයෙක් හරි ගුරුවරයෙක් හරි කියලා එහෙම සහතිකයක් එහෙම නම් බැඳීමක් නම් ලබා දීමක් තියෙනවා. හැබැයි එකම පුද්ගලයා ඒ අවස්ථාවල කටයුතු කරන ආකාරය අනුව අපි නම් දෙනවා. හිත හේවත් විඥානය කියන්නේත් එහෙමයි. රූප දැකීමේදී අපි ඒ හිතට කියනවා චක්කු විඥාන කියලා. ඊළඟට ශබ්ද ඇහිීමේදී ඒ හිතට කියනවා සෝත විඥානය කියලා.
ගන්ධ ඇහිීමේදී හිතට ඒ විඥාණයට කියනවා ගාන විඥානය කියලා. රස දැනීමේදී කියනවා ජීවහා විඥානය කියලා. ස්පර්ශ දැනීමේදී කාය විඥානය. සිතවිලි දැන ගැනීමේදී කියනවා මනෝ විඥානය කියලා. එකම විඥාණය පහළ වෙන අවස්ථා අනුව අපි ඒකට විවිධ නම් දීලා තියෙනවා. කාය විඥාන, චක්කු විඥාන, සෝත විඥාන. දැන් ප්‍රතිසන්දියේදීත් මොකද අපි කරන්නේ? එන්නේ ඒකට නමක් දෙනවා. ප්‍රතිසන්දි විඥානය කියනවා. අලුත් භවයක හිතක් පහළ වුණාට පස්සේ අපි ඒකට කියනවා ඒත් විඥානයමයි. නමුත් ඒකට කියනවා ප්‍රතිසන්දි විඥානය කියලා. ඊළඟට කලින් භවයේ අවසාන හිතට අපි කියනවා ඒකත් හිතක්මයි. හැබැයි කියනවා විඥානයක්මයි. අපි කියනවා චුතිසිත කියලා. එතකොට මේ විවිධ අවස්ථාවල හටගන්න මේ විඥාණයට ඒ අවස්ථාවල හැසිරෙන ආකාරය අනුව අපි නම් දීලා තියෙනවා. ඉතින් මේ සාති කියන භික්ෂුවට හිතුණා මේ එකම විඥාණය තමයි මේ ආත්මයක් විදියට එකම විඥාණය තමයි මේ එක දිගටම මේ විදියට හැම මොහොතකම භවයෙන් භවයේ ක්‍රියාත්මක වෙන්නේ කියලා. ඉතින් මේ කතාව මේ ස්වාමීන් වහන්සේ අනිකුත් ස්වාමීන් වහන්සේලා එක්කත් දැන් කතා කරනවා. මම බුදුරජාණන් වහන්සේගෙන් අහලා තමයි දැනගත්තේ එකම විඥානයක් තමයි මේ භවයෙන් භවයට මේ විදියට මේ රාජකාරී කරමින් යන්නේ කියලා. මෙයා මේ කතාව ඔන්න ස්වාමීන් වහන්සේලාට කියනවා. එතකොට ස්වාමීන් වහන්සේලා සඳහන් කරනවා එකම විඥානයක් ආත්මයක් විදිහට භවයෙන් භවයට යනවා කියලා කියන්න එපා සාති. මේ විඥානය කියන්නේ පටිච්ච සමුප්පන්න දෙයක්. මොකක්ද මේ පටිච්ච සමුප්පන්නයි කියන්නේ පින්නati මෙන්න මේ වගේ දෙයක්. පහන් දැල්ලක් දකිද්දී අපිට හිතෙනවා එකම දැල්ලක් පවතිනවා කියලා. ඇත්තටම එකම දැල්ලක් පවතිනව නෙවෙයි හැමතිස්සෙම මොකද වෙන්නේ? තෙල් බිඳක් හේතුල දැල්ලක් හට ගන්නවා. ඒ තෙල් ටික පිච්චීමත් එක්ක දැල්ල නිවිල යනවා. ආපහු තිරේ දිගේ වේගෙන් එකක් පිටිපස්ස එන තෙල් බිඳු හේතු වෙලා දැලි හට ගන්නවා. ඒ තැන්වල ඒවා මොකද වෙන්නේ? නැති වෙලා යනවා. ඒ වගේ ඇති වෙලා නැති වෙලා යන පහන් දැලි රාශියක් එකට අරගෙන අපි කියනවා එකම දැල්ලක් තියෙනවා කියලා. හැබැයි ඇත්තටම වෙන්නේ එකම දැල්ලක් තියෙනව නෙවෙයි. වේගෙන් මේ පහන් දැල්ල ඇති වෙනව නැති වෙනවා. විදුලි බල්බයක් කියන්නේත් විනාඩියකට 1000 වාරයක් විතර නිවි පත්තු වෙන ධර්මතාවයක්. හැබැයි මේ නිවි පත්තු වෙන මේ විදුලි බල්බේ ආලෝකය දිහා බලලා අපි කියනවා මොකද්ද කියන්නේ? එක දිගට මේ ආලෝකය පවතිනවා කියලා. හැබැයි ඇත්තටම වෙන්නේ විනාඩියකටත් බොහෝ වාරයක් මේ ආලෝකය නිවිපත් වෙනවා. ඉතින් අන්න ඒ වගේ මේ විඥානය කියන්නේ පින්නදී චක්කු විඥානය කියන්නේ ඇහි හටගත්තට පස්සේ හටගත්ත ගමන් නිරුද්ධ වෙලා යනවා. බාහිර රූප හේතු වෙලා ඇහැ හේතු වෙලා මොකද වෙන්නේ? මේ විඥානය හට ගන්නවා. ඒ විඥානය හට ගැනීමත් එක්කම ඒ විඥානය නිරුද්ධ වෙලා යනවා. ඊළඟට සෝත විඥානය හටගත්තට පස්සේ ඒක ඒ තැනම හේතුන් නිසා ඉපතිලා හේතු නැති කරලා නිරුද්ධ වෙලා යනවා. ඊළඟට ගාන විඥානයක් හටගත්තොත් ඒ තැනම නිරුද්ධ වෙලා යනවා. දැන් උදාහරණයක් ගත්තොත් අපි හිතමු පින්වත්නි දැන් ඔන්න කණාමැදිරියක් ඉන්නවා කියලා. දැන් මේ කණාමැදිරියා දිහා බැලුවට පස්සේ අපිට වෙනව රෑ කාලේ මේ කණාමැදිරිය ආලෝකය ඇති වෙනව නැති වෙනවා. ආලෝකය ඇති වෙනව නැති වෙනවා. එතකොට ආලෝකය ඇති වෙන නැති වෙන ආලෝකය නැවත නැවත උපදින්නේ කොහොමද? කණාමැදිරිය දිහා බැලුවට පස්සේ මම මේ සරල උපමාවක් කියන තේරුම් ගන්න. කණාමැදිරිය දැක්කට පස්සේ අපිට පේනවා මේ කණාමැදිරිය නිවිපත්තු වෙනවා. එතකොට නිවිලාපු පත්තු වෙන්නේ කොහොමද? එයාගේ රූපය ආධාර කරගෙන රූපය ඇසුරු කරගෙන තමයි එයාට එහෙම නිවිපත්තු වෙන්න පුළුවන් ආලෝකයක් උපදින්නේ. ආලෝකය එකක්, ඒ ශරීරයේ තව එකක්. හැබැයි ආලෝකයට එහෙම හටගන්න ඒ රූපය උපකාර වෙනවා. අන්‍යයක තමයි මේ විඥාන පරම්පරාවටත්. විඥානයේ හැම මොහොතකම ඇති වෙනව නැති වෙනවා. ඒ ඇති වෙන නැති වෙන විඥාන පරම්පරාවට මේ ශරීරයේ මේ රූපස්කන්ධය ආධාරයක්. දැන් නැවක් ගත්තට පස්සේ අපි හිතමු දැන් බෝට්ටුවක මිනිස්සෙක් ගමනක් යනවා. අපි හිතමු දැන් බෝට්ටුවක නැගලා මේ ගමන යද්දී බෝට්ටුව නිසා මිනිස්සයා යනවා. මිනිස්සයා නිසා බෝට්ටුව යනවා. මිනිස්සයා නැතුව බෝට්ටුවට යන්නත් බෑ. බෝට්ටුව නැතුව මිනිස්සයට යන්නත් බෑ. ඊළඟට අන්ධයෙකුයි පිළෙකුයි ගමනක් යනවා. අන්ධයා ඇවිදගෙන යනවා, පිළා උරේ නැගලා යනවා.
එතකොට දැන් උරේ යන පිලා පාර පෙන්නනවා අන්ධයා ඒ විදිහට යනවා. අන්ධය නැත්තම් පිලාට යන්නත් බෑ පිලාට නැත්තම් අන්ධට යන්නත් බෑ. මේ දෙන්න ඔවුනොවුන්ගේ උපකාරයෙන් තමයි ඉදිරියට යන්නේ. අර ඔරුවයි පුද්ගලයයිත් එහෙමයි. ඔවුනොවුන්ගේ උපකාරයෙන් ඉස්සරහට යනවා. අන්න ඒ වගේ මේ හිතයි කයයි එහෙම නැත්තම් මේ නාම ධර්මයි රූප ධර්මයිතුත් එහෙමයි. ඔවුනොවුන්ගේ උපකාරයෙන් තමයි ඉදිරියට යන්නේ. එතකොට මොකද කෙනෙකුට මේ ගැටලුවක් එන්න පුළුවන් මේ හිත ඇති වෙලා නැති වෙලා යනවා නම් ආපහු කොහොමද උපදින්නේ කියලා. එතකොට හිත ඇති වෙලා නැති වෙලා යන හිතට නැවත උපදින්නට උපකාරක ධර්මයක් තමයි එක පැත්තකින් රූපය. ඊළඟට හිතේ තියෙන ධර්මතාවයක් තමයි ඒක නියාමයක් තමයි ස්වභාවයක් තමයි හරියට වී ඇටයක් පැල කළාට පස්සේ වී ඇටේ නැති වෙලා යනවා තමයි. හැබැයි ඒ වී ඇටේ හේතු වෙලා ඒ જાතියේම වී ඇට සමූහයක් උපදින කරලක් විදියට. හැබැයි කරල ඇති වෙද්දී අපි වී ඇටේ හෙව්වොත් වී ඇටේ හොයාගන්න බෑ අපිට. ඒක නැති වෙලා ගිහින් ඉවරයි. අන්න ඒ වගේ එක සිතන් නිරුද්ධ වෙන තවත් සිත සන්තතියකට හේතු සකස් කරමින්. ඉතින් මෙන්න මේ විදිහේ පටිච්ච සමුප්පන්න හිත මේ සාති කියන භික්ෂුව කියනවා එකක්. ඒ කියන්නේ මේක එක දිගට පවතින හිතක්. ඉතින් අර ස්වාමීන් වහන්සේලා කියනවා නෑ නෑ එහෙම කියන්න එපා. බුදුරජාණන් වහන්සේ හොමු ගන්නලා නෑ. බුදුරජාණන් වහන්සේට අගෞරව කරන්න එපා කියලා. ඒත් මෙයා මේ දෘෂ්ටි අතහරින්නේ. ඊට පස්සේ මේ ස්වාමීන් වහන්සේලා බුදුරජාණන් වහන්සේ ළඟට ගිහිල්ලා සඳහන් කරන ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මේ සාති කියන භික්ෂුන් වහන්සේ මොකද කරන්නේ? සාති කියන භික්ෂුන් වහන්සේ එකම විඥානයක් මේ භවයෙන් භවයට යනවා කියලා කතාවක් කියනවා කියලා. පස්සේ ඉතින් බුදුරජාණන් වහන්සේ අහනවා මේ ඇත්තද කියන්නේ? එහෙම භාග්‍යතුන් වහන්සේ මම ඔබ වහන්සේගෙන් දැනගත්තේ. මේ විඥානේ භවයෙන් භවයට යනවා කියලා ඒ සඳහන් කරන කවදද මං එහෙම කිව්වේ? කවදද මං සාතිට කිව්වේ එකම විඥානේ භවයෙන් භවයට යනවා කියලා? සාති මම හැමදාම දේශනා කළේ පටිච්චසමුප්පන්න විඥානයක් ගැන. මේ හේතුන් නිසා උපදින විඥානයක්. හරිද? පහන් වැටියයි, තෙලුයි, පහනයි, වාතයයි හේතුව දැල්ලක් හට ගන්නවා වගේ මේ විඥානය දැල්ල නම් ඒ විඥානය කියන දැල්ල හට ගන්න ඇහැ හේතු වෙනවා, රූප හේතු වෙනවා, අතීත අවිද්‍යාව හේතු වෙනවා, තණ්හා හේතු වෙනවා, කර්ම හේතු වෙනවා. ඉතින් මෙන්න මේ විදිහට බුදුරජාණන් වහන්සේ සඳහන් කරනවා සාති කියන භික්ෂුවට කවදද මම ඉතින් එහෙම දෙයක් දේශනා කළේ? බුදුරජාණන් වහන්සේ භික්ෂුන් වහන්සේලාගෙන් අහනවා පින්වත් මහණෙනි මේ යම්කිසි පංචස්කන්ධයක් තියෙනවා නම් මේක සකස් වුණු දෙයක්ද නැද්ද කියලා අහනවා. පින්වත් මහණෙනි මේ පංචස්කන්ධය සංඛතද නැද්ද කියලා අහනවා. එහෙනම් මේ පංචස්කන්ධය කියන්නේ පින්නතුන් දන්නවා මේක සකස් වුණු දෙයක්. රූපය වේවා, වේදනාව හෝ වේවා, සංඥා වේවා, සංකාර වේවා, විඥාන වේවා මේවා සකස් වුණු දෙයක්. බුදුරජාණන් වහන්සේ අහනවා මෙන්න මේ ස්කන්ධ ධර්මයෝ ටික එහෙම සකස් වුණු දෙයක්ද නැද්ද? එතකොට ස්වාමීන් වහන්සේලා සඳහන් කරනවා ස්වාමිනී භාග්‍යතුන් වහන්සේ මේ ස්කන්ධ ධර්මයෝ ටික සකස් වුණු දෙයක්. බුදුරජාණන් වහන්සේ අහනවා මේක සකස් වුණු දෙයක් කියලා හරියට දන්න කෙනාට මේ පංචස්කන්ධය ගැන සැක උපදින්න පුළුවන්ද? නෑ භාග්‍යතුන් වහන්සේ පංචස්කන්ධය සකස් වුණ එකක් හේතුඵල ධමයක් කියලා යම්කට අවබෝධයක් තියෙනවා නම් මෙයාට මේ පංචස්කන්ධය ගැන අතීතේ මේ පංචස්කන්ධය තිබ්බද අනාගතේ මේ පංචස්කන්ධය හටගනීද එහෙම කියලා එහෙම සැක නෑ මේ පංචස්කන්ධය ගැන බොහොම මේ විශ්වාසයක් ඇති වෙනවා කියලා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ මොකද කරන්නේ? අර සාති කියන භික්ෂුවගේ දෘෂ්ටිය නැති වෙලා යන විදියට ස්වාමීන් වහන්සේලාත් එක්ක ධර්ම සාකච්ඡාවක් පටන් ගන්නවා. දැන් මේ පංචස්කන්ධය කියන්නේ සකස් වෙන එකක් කියලා භික්ෂුන් වහන්සේලාගෙම පැත්තෙන්ම ඒ පිළිතුර ලබාගෙන බුදුරජාණන් වහන්සේ ඊළඟට මොකද කරන්නේ? දැන් මේ පංචස්කන්ධ ධර්මය පිළිබඳව හේතුඵල ධම් විමසන්න දැන් අර සාති කියන භික්ෂුවගේ දෘෂ්ටිය කැඩෙන විදිහට ඛණ්ඩණය වෙන විදිහට ධර්ම සාකච්ඡාවකට යොමු වෙනවා. බුදුරජාණන් වහන්සේ අහනවා පින්වත් මහණෙනි මේ ස්කන්ධ පරම්පරාව ආහාරයෙන් සකස් වෙච්ච එකක්ද නැද්ද? අපි දන්නවා මේ ස්කන්ධ පරම්පරාව ආහාරයෙන් සකස් වෙච්ච එකක්. මොනවද මේ ආහාර කියන්නේ පින්වත්නි? කබලින්කාර ආහාර, ඊළඟට පස් ආහාර, ඊළඟට විඥානාර ආහාර, ඊළඟට මනෝ සංචේතන ආහාර. මොකද්ද කබලින්කාර ආහාර කියන්නේ? දැන් මේ කය මේ කය කියන එක මේ පවතින්නට නම් නැවත නැවත මේ කය උපදින්නට සකස් වෙන්නට නම්
ඕලාරික වශයෙන් හරි සුකුම වශයෙන් හරි මේකට ආහාර ලැබෙන්න ඕනේ. අනේ ආහාර ලැබෙනකොට මේකයි නැවත නැවත සකස් වෙන. ඒ නිසා කියනවා මේ ශරීරයට ආහාර අවශ්‍යයි කියලා. ඒකට කියනවා කබලින්කාර ආහාර කියලා. ඊළඟට සඳහන් කරනවා වේදනාවට කුමක්ද ආහාරය වෙන්නේ? වේදනාවට ආහාරය තමයි ස්පර්ශය. ත්‍රිවිධ වේදනාවන්ට ආහාරය ස්පර්ශය. ඊළඟට විඥාන ආහාරයක් වෙනවා නාම රූපයන්ට. ඒ විදිහට බුදුරජාණන් වහන්සේ සඳහන් කරනවා මේ සතර ආහාර පිළිබඳව මේ පුත්ත මංස සූත්‍රයේ බුදුරජාණන් වහන්සේ මෙන්න මෙහෙම විග්‍රහ කරලා තියෙන්නේ. කබලින්කාර ආහාරය දිහා බලන්න කියනවා කාන්තාරයක යන අම්ම කෙනෙක් තාත්තා කෙනෙක් කුසගින්නක් ඇති වෙලා යම්කිසි මොහොතක තමන්ගේම දරුවා මේ අම්මයි තාත්තයි ආහාරයට ගන්නේ යම්සේද අන්න ඒ විදිහේ හැඟීමකින් මේ කබලින්කාර ආහාරය දිහා බලන්න ඕනේ. දැන් යම්කිසි අම්ම කෙනෙක් තාත්තා කෙනෙක් කාන්තාරයක යද්දී මොකද වෙන්නේ? ඒ කාන්තාරයේ මැදදී කණ්ඩ නැතුව බොන්න නැතුව මේ අම්මයි තාත්තයි මේ දරුවයි අතරමං වෙනවා. අතරමං වුණාට පස්සේ දැන් මේ දෙන්නට මේක ඊතර වෙන්න විදියක්ම නැහැ. ඉතින් මේ දෙන්න මොකද කරන්නේ? එක්කෙනෙක් කියනවා අපි දරුවෝ මරාගෙන කමු කියලා. එයා මොකද ඊට පස්සේ අනිත් කෙනෙක් කියන ඒකට කැමති වෙනවා. හැබැයි මේ දෙන්නට මේක මෙයා මරන්න බෑ දරුවා. ඉතින් මොකද කරන්නේ? එක අම්මා මොකද කරන්නේ? තාත්තගේ පැත්තට දරුවෝ තල්ලු කරනවා. තාත්තා අම්මගේ පැත්තට දරුවෝ තල්ලු කරනවා. මට බෑ ඔයා මේක කරන්න කියලා. අන්තිමට මොකද වෙන්නේ? තෙහෙට් වෙලාම දරුවෝ මැරෙනවා. දරුවෝ මැරුණට පස්සේ මේ අම්මා තාත්තේ ආහාරය ගන්නෙ කොහොමද? තණ්හාවෙන්, දෘෂ්ටියෙන් එවැනි ක්ලේශ සහගතව නෙවෙයි ජීවත් වීමේ පැවැත්ම උදෙසා කාන්තාරයෙන් යෑම සඳහා තමයි ආහාර ගන්නෙ. අන්න ඒ වගේ කබලින්කාර ආහාරය දිහා බලන්න කියනවා. විවිධ ආහාර පාන ගන්නකොට ඒ ආහාර පාන ගන්න ඕන හරියට අම්මයි තාත්තයි කාන්තාරයේ ඈතර වෙන්නට අර දරුවගේ ආහාර ගත්තා වගේ. නොඇලී, නොගැටි, නොමුලාව ගන්න ඕන. ඊළඟට සඳහන් කරනවා පස් ආහාරය දිහා බලන්න ඕන කොහොමද? පස් ආහාරය කියලා කියන්නේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන හරියට හැම ගහපු එළදෙනක් ඉන්නවා. මේ හැම ගහපු එළදෙන මොකද කරන්නේ? බිත්තියකට හේතුල ඉන්නවා. බිත්තියකට හේතුල හිටියත් ඇයට වේදනාව හට ගන්නවා. ඇය ගහකට හේතුල ඉන්නවා. ඒත් වේදනාව හට ගන්නවා. හැම ගලවපු ඇය ජලයට යනවා. එතනදිත් ඇයට වේදනාව උපදිනවා. අන්න ඒ වගේම ස්පර්ශය දිහා බලන්න කියනවා. මේ ස්පර්ශය තියෙනවා නම් වේදනාව උපදිනවා කියන එක නතර කරන්න බෑ. ස්පර්ශය ඇති කල්ලි දුක් වේදනා හරි උපේක්ෂා වේදනා හරි අදුක්කම සුඛ වේදනා හරි ඇති වෙනවා කියන එක නතර කරන්න බෑ. ඒ නිසා ස්පර්ශය දිහා බලන්න කියනවා හැම ගහ පෙළ දෙනක් වගේ. يعني මේ කලකිරීම ඇති කරගන්න කියලා කියන්නේ. ස්පර්ශය කෙරෙහි නොඇලීමට ඒ දිහා බලන්න කියනවා හැම ගහපු එළ දෙනක් වගේ. ඒ ස්පර්ශයේ තියෙන තාක් අපට වේදනාව උපදින එක නතර වෙන්නේ නැහැ. දුක් වේදනා, සැප වේදනා, උපේක්ෂා වේදනා ආදී. ඉතින් කෙනෙකුට හිතෙන්න පුළුවන් මේ ස්පර්ශය හේතුලා සැප වේදනා ඉපදීම හොඳයි නේද කියලා. නමුත් ඒ සැප වේදනාව කියන එක ස්පර්ශය වෙනස් වෙනකොටම වෙනස් වෙනවා. දුක් වේදනාවක් බාටපත් වෙනවා. ඊළඟට සඳහන් කරනවා මනෝ සංචේතන ආහාරය දකින්න කියනවා ගිනි අඟුරු වලක් වගේ. ගිනි අඟුරු වලක් වගේ දකින්න කියන්නේ ගිනි අඟුරු වලකට වැටුනොත් එහෙම පින්නත්නි එතන ලොකු දුකක් ඇති වෙනවා. අන්න ඒ වගේ තමයි මේ මනෝ සංචේතන ආහාර කියන්නේ මේ චේතනාවමයි. ඒ චේතනා කියන්නේ කුසල අකුසල වශයෙන් කර්ම සකස් වීම. කුසල අකුසල වශයෙන් කර්ම සකස් වීම තුළ මොකද වෙන්නේ? සංසාර ගමන යන්න වෙනවා. ඒ නිසා තමන්ගේ හිතේ කුසල හෝ අකුසල වශයෙන් යම් කිසි චේතනාවක් පහළ වෙනකොට ඒ සඳහා නොඇලීම සඳහා මොකද කරන්න ඕන? ඒ ඉපදුන චේතනාව දිහා බලන්න ඕනේ ගිනි අඟුරු වලක් වගේ. ඒකට නොඇලීම පිණිස. ඊළඟට මොකද කරන්නේ? විඥාන ආහාරය. විඥාන ආහාරය දිහා බලන්න කියනවා අඩ යටි පහරවල් දිහා බලන වගේ. අඩ යටි පහරවල් කියන්නේ උල් වලින් 100ක් අයින්නවා දවල්ට 100 රැයට 100 වශයෙන් යම්කිසි කෙනෙක් දඬුවමකටපත් වෙලා උල් 300ක දඬුවමකටපත් වෙනවා. අන්නේ යවුල් නැනනවා වගේ දකින්න කෙනා විඥානයේ පහළවීම. ඒ විඥානයේ පහළවීම කියන්නේ මෙතනදී ගන්න ප්‍රතිසන්දි විඥානය. ප්‍රතිසන්දි විඥානයත් එක්ක මොකද වෙන්නේ? මරණාසන්න මොහොත දක්වාම
දසදහස් වාරයක් යවුල් වලින් ඇනෙනවා වගේ මහා දුක්ඛ ස්කන්ධයන්ට ගොදුරු වෙන්න හේතු වෙනවා. ඒ නිසා දකින්න කියනවා හරියට යවුල් වලින් අනිනවා වගේ මේ විඥානයේ පහළ වීම. ඒ කියන්නේ විඥානය ගැන තියෙන ඇලීම දුරු කරගන්න එක හේතු වෙනවා. ඊළඟට අටුවාවේ සඳහන් කරලා තියෙන මෙහෙම කාරණාවකුත් කබලින්කාර ආහාරයේ දකින්න කියනවා තෘෂ්ණා බය දකින්න කියනවා. මේ ආහාර හතරේ බය දැකීමේදී විස්තර කරනවා කබලින්කාර ආහාරය දකින්න කියනවා තෘෂ්ණා බය. කියන්නේ කබලින්කාර ආහාරයට හරියට තණ්හාව ඇති වෙන ගතියක් තියෙනවා. ආහාරයට ගිජු භාවය ඇති වෙන ගතියක් තියෙනවා. ඉතින් අන්නේ ආහාරයට ගිජු භාවය ඇතිවීම කියන එක හේතු වෙලා මොකද වෙන්නේ සසර ගමන දිග්ගැහෙනවා. ඒ නිසා කබලින්කාර ආහාරයට තෘෂ්ණා බය ඇති කරගන්න කියලා. තණ්හාව මේක වෙලා ගැනීම තුල මොනතරම් භයානක වීසනක් වෙනවද කියලා බය ඇති කරගන්න කියනවා. ඊළඟට සඳහන් කරනවා පස්සාහාරයේ පැමිණීමේ බය ඇති කරගන්න කියනවා. පස්සාහාරයේ පැමිණීමේ බය ඇති කරගන්නවා කියන්නේ මේ ස්පර්ශයේ තියෙන තාක්ම වේදනාවන්ට පැමිණීම කියන එක සිද්ධ වෙනවා. දුක් වේදනාවන්ට හෝ සැප වේදනාවන්ට හෝ උපේක්ෂා වේදනාවන්ට. ඒ නිසා සඳහන් කරනවා ස්පර්ශ ආහාරය දකින්න කියන පැමිණීමේ බය. ඊළඟට සඳහන් කරනවා මනෝ සංචේතන ආහාරයේ දකින්න කියනවා රැස් කිරීමේ බය. කුසල අකුසල වශයෙන් මේ කර්ම රැස් කිරීම තුළ කාම ලෝක, රූප ලෝක, අරූප ලෝක ආදී විවිධ ලෝකයන්ට අපි තල්ලු වෙලා යනවා. ඒ නිසා රැස් කිරීමේ බය ඇති කරගන්න කියනවා. ඊළඟට විඥාණයට වැටීම් බය ඇති කරගන්න කියනවා. ඒ කියන්නේ ප්‍රතිසන්දිය වශයෙන් නැවත නැවත භවයන්ට වැටෙන්නේ මේ විඥානයේ හේතු වෙලා. ඒ නිසා ඒ ප්‍රතිසන්දි විඥානයේ හිලා වැටීම් බය ඇති කරගන්න කියලා සඳහන් කරනවා. ඉතින් මේ විදිහට බුදුරජාණන් වහන්සේ ස්වාමීන් වහන්සේලාගෙන් විමසුවා මේ ශරීරය මේ ස්කන්ධ පරම්පරාව සකස් වූ දෙයක් නේද කියලා විමසලා ඊළඟට මේ සාතිගේ මේ දෘෂ්ටිය දුරු කරන්න සඳහන් කරනවා. පින්වත් මහණෙනි මේ ස්කන්ධ ධර්මයෝ මෙන්න මේ විදිහට කබලින්කාර ආහාර, ස්පර්ශ ආහාර, විඥානාර ආහාර සහ මනෝ සංචේතන ආහාර වලින් සකස් වුණ එකක් කියලා විග්‍රහ කරනවා. ඊළඟට බුදුරජාණන් වහන්සේ අහනවා පින්වත් මහණෙනි මේ සතර ආහාර කුමක් නිදාන කොට කුමක් හේතු කොට පවතිනවද? එතකොට ස්වාමීන් වහන්සේලා සඳහන් කරන භාග්‍යතුන් වහන්සේ මේ ආහාර තණ්හාව නිදාන කොට පවතිනවා කියලා. තණ්හාව හේතු වෙලා තමයි සතර ආහාර පහළ වෙන්නේ. ඒ කියන්නේ දැන් පින්නතුන් මෙහෙම හිතන්නකෝ. දැන් පෙර ජීවිතේ අපි තණ්හාව ප්‍රහාණය කළේ නැති නිසා මේ ජීවිතේ ප්‍රතිසන්දි විඥාණය උන පහළ වුණා. විඥාන ආහාරය සකස් වුණා. ඊළඟට මේ විඥාන ආහාරයත් එක්ක ඊළඟට මොකද වෙන්නේ? මනෝ සංචේතන ආහාර, ස්පර්ශ ආහාර ආදී ඔන්න මේ ලෝකේ පහළ වුණා. ඊළඟට ඒ පහළ වෙන රූපයේ පැවැත්මට කබලින්කාර ආහාර හේතු වෙනවා. ඉතින් අන්න ඒ විදිහට අතීත තණ්හාව නිසාමයි මේ විදිහට සතර ආහාර මේ ආත්ම භාවයේදී පහළුනේ. ඉතින් මේ ස්වාමීන් වහන්සේලාගෙන් අහනවා මේ ආහාරයන්ට හේතුව මොකක්ද කියලා විමසුවාට පස්සේ මේ ස්වාමීන් වහන්සේලා දේශනා කරන භාග්‍යතුන් වහන්සේ තණ්හාව කියලා. ඊළඟට බුදුරජාණන් වහන්සේ විමසන තණ්හාවට හේතු වෙන්නේ මොකද්ද? වේදනාව. වේදනාවට හේතු වෙන්නේ මොකද්ද? ස්පර්ශය. ස්පර්ශයට හේතු වෙන්නේ මොකද්ද? ෂඩායතන. ෂඩායතන වලට හේතු වෙන්නේ නාම රූප. නාම රූපයන්ට හේතු වෙන්නේ විඥානය. විඥාණයට හේතු වෙන්නේ සංකාර. සංකාරයට හේතු වෙන්නේ අවිද්‍යාව. එතකොට බලන්න දැන් සතර ආහාරයට හේතුණා තණ්හාව. තණ්හාවට වේදනාව. වේදනාවට ස්පර්ශය. ස්පර්ශයට ෂඩායතන. ආයතන 6. ආයතනයන්ට හේතුණා නාම රූප. නාම රූපයන්ට හේතුණා විඥානය. විඥාණයට හේතුණා සංකාර. සංකාරයට හේතුණා අවිද්‍යාව. දැන් මේ බුදුරජාණන් වහන්සේ අර සාතිකින භික්ෂුවගේ විඥාණයම එකම විඥානයේ දිගටම පවතිනවා කියන ඒ අදහස මේ ඛණ්ඩණය කරන්නේ මේ හදන්නේ හේතු ප්‍රදාව විමසමින්. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරන පින්වත් මහණෙනි මේ යම් අවිද්‍යාවක් තියෙනවා නම් අන්නේ අවිද්‍යාව හේතු වෙලා සංකාර හට ගන්නවා. ඒ සංකාර හේතු වෙලා විඥාන හට ගන්නවා. විඥාන හේතු වෙලා නාම රූප, නාම රූප හේතු වෙලා සඩආයතන, සඩආයතන හේතු වෙලා ස්පර්ශ, ස්පර්ශ හේතු වෙලා වේදනා, වේදනා හේතු වෙලා තණ්හා, තණ්හා හේතු වෙලා උපාදාන, උපාදාන හේතු වෙලා භව, භව හේතු වෙලා ජාතිය, ජාතිය හේතු වෙලා ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස්ස කියන මේ සම්පූර්ණ පංචස්කන්ධයාගේ සකස් වීම කියලා අනුලෝම පටිච්ච සමුප්පාදය විග්‍රහ කරන්න පටන් ගන්නවා.
මේක දීර්ඝ විස්තරයක් තියෙන සූත්‍රයක් අපි මේ ඊටාම කෙටියෙන් විස්තර කරන්නේ. දැන් අර ඉස්සෙල්ලාම සතර ආහාර ඉස්සෙල්ලාම උන දැන් පංචස්කන්ධයේ සකස් වෙන දෙයක් නේද කියලා කතා කළා. කතා කරලා බුදුරජාණන් වහන්සේ ඊළඟට මේ පංචස්කන්ධයේ සකස් වෙන හේතුනේ සතර ආහාර. සතර ආහාරයන්ට හේතුනේ තණ්හාව. තණ්හාවට වේදනා. මෙහෙම පස්සෙන් පස්සට ඇවිල්ලා අවිද්‍යාවටම ආවා. අවිද්‍යාවට ඇවිල්ලා ඊළඟට බුදුන් වහන්සේ සඳහන් කරනවා අවිද්‍යාව හේතුලා මොකද්ද වෙන්නේ? සංකාර. සංකාර හේතුලා මොකද වෙන්නේ? විඥාන. මේ විදිහට අනුලෝම පටිච්චසමුප්පාදය දේශනා කරනවා. ඊළඟට මොකද කරන්නේ? අවසානයේදී ආපහු දේශනා කරනවා අවිද්‍යාව නැති වුණොත් මොකද වෙන්නේ? සංකාර නැති වෙනවා. සංකාර නැති වුණොත් මොකද වෙන්නේ? විඥාන නැති වෙනවා. විඥාන නැති වුණොත් මොකද වෙන්නේ? නාම රූප නැති වෙනවා. නාම රූප නැති වුණොත් මොකද වෙන්නේ? ෂඩායතන නැති වෙනවා. ෂඩායතන නැති වුණොත් ස්පර්ශ. ස්පර්ශ නැති වුණොත් වේදනා. වේදනා නැති වුණොත් තණ්හා නැති වෙනවා. තණ්හා නැති වුණොත් උපාදාන. උපාදාන නැති වුණොත් ජාතිය. භවය නැති වෙනවා. භවය නැති වුණොත් ජාතිය. ජාතිය නැති වුණොත් ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස් ආදී මේ ස්කන්ධ පංචකයේම නිරුද්ධ වීම හේවත් පටිලෝම සමුප්පාදය පටිසමුප්පාදය විග්‍රහ කරනවා. සතර ආහාරයෙන් පටන් අරගෙන අනුලෝම පටිසමුප්පාදය විග්‍රහ කළා. ඊළඟට ඒ කියන්නේ මේ සඳහන් කළේ මේ හේතු ඇති කල්ලි මේ ඵල ඇති වෙනවා වගේම මේ හේතු නැති කල්ලි මේ ඵල නැති වෙනවා කියලා මේ ස්කන්ධ ධර්මයාගේ තියෙන සම්පූර්ණ හේතුඵල දහම් බුදුරජාණන් වහන්සේ විග්‍රහ කරනවා. එකම විඥානයක් භවයෙන් භවයට යනවා කියන මතය ඛණ්ඩනය කරන්න. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරන පින්වත් මහණෙනි මේ පටිච්ච සමුප්පාදේවත් මේ හේතුඵල න්‍යාය හේතුඵල ධර්ම පිළිබඳව යම්කිසි කෙනෙකුට අවබෝධයක් තියෙනවා නම් මේ ජීවිතයේ කියන පංචස්කන්ධය කියන්නේ මේ විදිහේ හේතුන් නිසා හටගෙන මේ හේතු නැති වෙනකොට නැති වෙලා යන එකක් කියලා අවබෝධයක් තියෙනවා නම් සඳහන් කරනවා බොහෝ තීර්ථක ශ්‍රමණයන් සහ බ්‍රාහ්මණයන්ගේ වෘත සමාදාන තියෙන්න පුළුවන්ද කියලා අහනවා. දැන් මහා සත්‍යක සූත්‍රවලෙම සඳහන් වෙනවා. දැන් ඔය බුද්ධ කාලේ හිටපු අය මක්කලි ගෝසාල වගේ මේ නිගණ්ඨයෝ මොකද කරන්නේ? නිර්වතිම ජීවත් වෙනවා. ඊළඟට ආචාර සමාචාර ආදී නිවැරදිව සිද්ධ කරන්නේ. ඊළඟට ආහාර පාන ආදී නොදීම තුලින් ශරීරයට දුක් දෙනවා. ඊළඟට පිණ්ඩපාතවල ගියත් ඒවයි විවිධ අමෝතු සංකල්පවල පිළිහිලා තමයි එවැනි කටයුතු කරන්නේ. ඉතින් මේ හැම දෙයක්ම ශරීරයට දුක් දීම කියන එක. එතකොට යාලා මේ විදිහට අත්කිලමතාණු යෝගයන්ට වැටිලා කටයුතු කරන්නේ ඇයි? බුදුන් වහන්සේ දේශනා කරන්නේ පටිච්චසමුප්පාද නොදන්න නිසා. ඊළඟට සඳහන් කරනවා මේ ලෝකයේ යම් කිසි කෙනෙක් කුතුහලයේ ඇති කරවන යම් දෘෂ්ටිවල පිළිහිටලා කටයුතු කරනවා නම් ඒ කියන්නේ මේ ලෝකේ ඉන්නවා මේ ඔය අපි සාමාන්‍ය කියන්නේ පේන කේන්දර ඒ වගේ දේවල්. අන්න ඒ වගේ දේවල් අදහයිද කියලා අහනවා යම් කිසි කෙනෙක් පටිච්චසමුප්පාදේ දන්නවනම්. පටිච්චසමුප්පාදේ දන්න කෙනා හැමතිස්සෙම දන්නවා රූපය නිසා දුකක් උපදිනවා නම් ඒ දුකට හේතු දන්නවා. වේදනා සංඥා සංකාර විඥාන ආදී හේතු කරගෙන ජීවිතේ දුක් හට ගන්නවා නම් එයා හැමතිස්සෙම හේතු දන්නවා. එයා හේතු විදියට කේන්දර ප්‍රශ්නවත් පේන ආදියවත් ඒකට එකතු කරගන්නේ. එයා හැමතිස්සෙම පටිච්චසමුප්පාදේ දන්න කෙනා මේ හේතුඵල ධම කර්මානුරූපී ආදී ස්වභාවයන් තේරුම් අරගෙන තමයි කටයුතු කරන්නේ. ඉතින් සඳහන් කරනවා පටිච්චසමුප්පාදේ තේරුම් ගත්ත කෙනේ මේ වගේ දේවල් අදහයිද කේන්දර ආදී අදහයිද කුතුහල මංගල කියලා ඒවට කියන්නේ කුතුහලයේ ඇති කරන ගතියක් ඒවා තියෙන නිසා එවැනි දේවල් අදහයිද. ඉතින් ස්වාමීන් වහන්සේ සඳහන් කරනවා නෑ භාගතුන් වහන්සේ. ඊළඟට සඳහන් කරනවා ditta මංගල සුත මංගල මුත මංගල වැනි දේ පිළිගනීද. ඒ කියන්නේ දකින්න දේ තුලින් හොඳ නරක තේරීම, ඇහෙන දේ තුලින් හොඳ නරක තේරීම. දැන් කලයක් අරගෙන ගමනක් යන්න හදනකොට හිස් කලයක් අරගෙන ආවොත් සමහර අය හිතනවා ඒ දර්ශනේ නරකයි කියලා. ඒකට කියනවා ditta මංගල. දකින්න දේ අනුව මංගල අවමංගල ස්වභාවය තෝරනවා. එයාලා පටිච්චසමුපාදය ගැන අවබෝධයක් නැති නිසා එහෙම හිතන්නේ. ගමනක් යන්න හදනකොට හුණෙක් කනනවා. එතකොට ඒ ඇහෙන දේ අනුව මෙයාලා මංගල අවමංගල ස්වභාවය තෝරනවා. ඇයි ඒ? පටිච්චසමුපාදයේ පිළිබඳ අවබෝධයක් නැතිකම නිසා. ඒ වගේ මේ ලෝකයේ තුල එවැනි ඔය ලාමක දැන් සමහර අය කපුටෙක් ඇඬුවොත් උන නෑ එක්කෙනවා කියනවා. ඒ විදියට උලමෙක් ඇඬුවොත් කවුරු මැරෙනවා කියන. ඒ වගේ සමාජය තුල එක ඇහෙන දේ අනුව දකින දේ අනුව එක මිත්‍යා මතවල ඉදලා ඉන්නවා. ඉතින් මේ ඔක්කොම සිද්ධ වෙන්නේ පටිච්චසමුපාද නොදන්න කෙනා. සෝතාපන්න වුණ කෙනෙක් කවදාවත් ඕව පිටිපස්සේ
යන්නේ නැහැ. එයාට මේ සංසාර ගමන ගැන මේ ස්කන්ධ ධර්මාදී සැබෑ තත්ත්ව පිළිබඳව ආර්ය න්‍යාය පිළිබඳව මන අවබෝධයක් තියෙන නිසා එයා කවදාවත් මේ වගේ දේවල් වලට අහු වෙන්නේ නැහැ. ඊළඟ බුදුරජාණන් වහන්සේ දේශනා කරන පින්වත් මහණෙනි තින්නම් කෝපන භික්කවේ සම්නිපාතා ගබ්බස්සාවක්කන්ති හෝති. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා පින්වත් මහණෙනි කාරණා තුනක් එකට එක්වීමෙන් ගැබ් ගැනීම සිද්ධ වේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඉද මාතා පිතරෝ සම්නිපතිතා හොಂತಿ. ඊළඟට සඳහන් කරනවා අම්මා තාත් එකතු වීම සිද්ධ වුණොත්. ඊළඟට මාතාච උතුණී හෝති. ඊළඟට මව ඔසප් වෙනවා නම්. ඊළඟට ගන්ධබ්බෝච පච්චුපට්ඨිතෝ හෝති. ඒ කියන්නේ ගන්ධබ්බේකුගේ පහළවීම සිද්ධ වෙනවා නම් ඔන්න ඔය තුනේ එකතු වෙන්න මොකද වෙන්නේ? ඒ කියන්නේ මව්පියන්ගේ එකතු වීම, මව්තුමිය ඔසප් වීම, ඊළඟ ගන්ධබ්බයාගේ පිහිටීම තියෙනව නම් පින්වත් මහණෙනි ගැබ් ගැනීම කියන එක සිද්ධ වෙනවා. මේ මෙතන තියෙනවා පින්නතේ වචනයක් මේ ගන්ධබ්බ කියලා වචනයක්. මේ ගන්ධබ්බ කියන වචනේ සාසනික අර්බුද ගොඩාක් ඇති කරපු වචනයක්. මේ ගන්ධබ්බ කියන වචනේ ඇති වෙන්නට ප්‍රධාන හේතුවක් උනේ බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයට පත් වෙලා පිරිනිවන් පාලා අවුරුදු 100ක් ගියාට පස්සේ වජ්ජි පුත්තක කියලා භික්ෂුන් වහන්සේලා පිරිසක් දස අකප වස්තු අරගෙන ආවා. ඒ දස අකප වස්තු අරගෙන ආවට පස්සේ ඒ කාලේ හිටපු මහතෙරුන් වහන්සේලා මොකද කළේ? ඔය කාලාශෝක වගේ මහරජවරුත් එක්ක එකට එකතු වෙලා ධර්ම සංගායනා කරලා ඒ දසාකප වස්තු අරගෙන ආපු දස දහසක් භික්ෂුන් වහන්සේලා ශාසනයෙන් නිරපුවා. මේ නිරපපු ශාසන මේ භික්ෂුන් වහන්සේලා ටික එකතු වෙලා සංගායනාකුත් සිද්ධ කළා. දසාකප වස්තු අරගෙන ආපු සංඝයා වහන්සේලා ටික භික්ෂුන් වහන්සේලා දසදහසම ශාසනයෙන් මහා සංගායනාවක් සිද්ධ කළා නිරපුවා. එයාලා කට්ටිය මොකද කළේ? එයාලා කට්ටිය එකතු වෙලා සංගායනාවක් සිද්ධ කළා. ඊළඟ කාලයක් ඇවෑමෙන් ඊළඟ බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාලා අවුරුදු 200ක් විතර යද්දි මොකද උනේ? ධර්මාශෝක රජතුමා කාලේ වෙද්දි මොකද උනේ? මෙන්න මේ භික්ෂුන් වහන්සේලාගෙන් නිකාය 17ක් හැදුනා. ඒ නිකාය 17 තුල හිටියා පුබ්බසේලිය සහ සම්මිතිය කියලා නිකායන් දෙකක්. ඔන්න ඔය නිකායන් දෙකෙන් ආවා සමාජයට බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තුල නැති සංකල්පයක් අන්තරා භවය කියලා. ඒ අන්තරා භවය කියලා මෙයාලා කියන්නේ යම් කිසි කෙනෙක් මිය ගියාට පස්සේ දිව්‍ය ලෝක යනවා නම් දිව්‍ය ලෝක යනවා, බ්‍රහ්ම ලෝක උපදිනවා නම් බ්‍රහ්ම ලෝක උපදිනවා. හැබැයි මනුෂ්‍ය ලෝක උපදිනවා නම් මෙයා දින 7ක් හෝ දින 7කට වැඩි කාලයක් නාමකයක් විදියට අවකාශයේ සැරිසරමින් මව් ගර්භයක් හොයනවා කියලා මෙයාලා අන්තරා භවික සංකල්පයක් අරගෙන ආවා. අන්න ඒකත් එක්ක පැටලිච්ච කාරණාවක් තමයි මේ ගන්ධබ්බ අවස්ථාව කියලා කියන්නේ. එතකොට දැන් බුදුරජාණන් වහන්සේගේ ශාසනය තුල අවිනයක් අරගෙන ආපු පිරිසක්, එහෙම නැත්නම් බුද්ධ ශාසනයේ සංඝයා වහන්සේලා එකතු වෙලා බැහැර කරපු පිරිසක් මතු කරපු අන්තරාභව කියන සංකල්පයක් එක්ක තමයි මේ ගන්ධබ්බ කියන වචනය ගැළපිලා එන්නේ. දැන් බුද්ධ දේශනාවේ ආටානාටි කියන සූත්‍රේ නම් ඔය ගන්ධබ්බ කතාවක් කියවෙනවා. ගන්ධබ්බෝවා, ගන්ධබ්බ පෝතිකෝවා, ගන්ධබ්බ මහාමත්තෝවා කියලා එතන සඳහන් කරන්නේ වීණා වාදනය කරන චාතුම් මහරජික දිව්‍ය පිරිසක් පිළිබඳව. මෙයාලා කියන්නේ ගන්ධබ්බ දිව්‍ය නිකාය නෙවෙයි. මෙයාලා කියන්නේ මව් කුසේ පහළ වීමට මරණින් මතු මරණයටපත් වුණාට පස්සේ මව් කුසක පහළ වුණාට පස්සේ නාමකයක් වේගෙන් සැරිසරමින් ඉන්නවා කියලා. හැබැයි එයාලා සඳහන් කරනවා ඉතින් නාමකය මව් කුස හොයනවා ආදි වශයෙන්. නමුත් මව් කුසක් දකින්න නැත්නම් ඇහෙන්නේ නැහැ. ඒ කියන්නේ රූපකයක් නැහැ මෙතන. ඊළඟට දකින්නේ නැහැ. ඉතින් දකින්නෙත් නැතුව අහන්නෙත් නැතුව මව් කුසක් කෙසේ අරමුණු වෙනවාද කියලා ගැටලු තියෙනවා. ඉතින් මේ විදිහට බුදු සසුනෙන් බැහැර වෙලා ගිය පිරිසක් එකතු වෙලා සකස් කරපු සංකල්ප ගොඩක් නිසා මේක තේරවාදී ස්වාමින්වහන්සේලා සම්පූර්ණයෙන්ම බැහැර කරනවා. බුදුරජාණන් වහන්සේ මෙතනදී මේ ගන්ධබ්බ කියලා කියන්නේ පෙර ජීවිතේ උප්පත්තියට නැවත උපදින ස්වභාවයෙන් හිටියා කියන අර්ථයෙන් තමයි ගන්ධබ්බ කියලා කියන්නේ. දැන් අපිත් ගන්ධබ්බ. ඇයි? අපි නැවත උපදින ස්වභාවයෙන් ඉන්න කෙනා. සෝතාපන්න සකෘදාගාමි අනාගාමි කෙනත් නැවත උපදින ස්වභාවයෙන් ඉන්න නිසා ගන්ධබ්බ කියලා සඳහන් කරන බව
අටුවාචාර්යන් වහන්සේලා සඳහන් කරලා තියෙනවා. ඉතින් මෙන්න මේ විදියට අර මාර්ගය සප්වීමත් ඊළඟට උප්පත්තියට සුදුසු උපදින ස්වභාවයේ ප්‍රතිසන්දි විඥානයක් පහළ වීම ඊළඟට අම්මා තාත්තගේ එකතු වීම තුළ බුදුරජාණන් වහන්සේ සඳහන් කරනවා ගැබ් ගැනීම කියන එක සිද්ධ වෙනවා. ඊළඟට සඳහන් කරනවා ගැබ් ගැනීම තුළ ඊළඟට මේ දරුවා මේ කලලේ ටිකෙන් ටික වර්ධනය වෙන හැටි ඊළඟට මව් කුසෙන් එළියට එන හැටි ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ දරුවා ටිකෙන් ටික අර අනුසේ වශයෙන් තිබ්බ කාමරාග ආදී ටිකෙන් ටික අවදි වෙමින් මේ දරුවා කෙලිසෙල්ලම් බඩු වලින් සතුට වෙන්න පටන් ගන්නවා. ඊළඟට ටිකෙන් ටික වයසට යද්දි මොකද වෙන්නේ? මෙයා පංචකාම වස්තු භුක්ති විඳින්න පටන් ගන්නවා. ඒ කියන්නේ ප්‍රියමනාප රූප වලට ඇලෙනවා, ප්‍රියමනාප ශබ්ද වලට ඇලෙනවා, ගන්ධ රස ස්පර්ශ ආදී වලට ඇලෙනවා. මේ විදිහට රූප, ශබ්ද, ගන්ධ රස ස්පර්ශ ආදීට ඇලෙමින් ඊළඟට ඒවා Tamanට ඕන විදිහට නැති වෙනකොට ඒවා ගැටෙමින් මේ වගේ කටයුතු කිරීම තුළ තණ්හාව හේතු වෙලා උපාදාන ඇති වෙලා උපාදාන හේතු වෙලා භවය ඇති වෙලා භවයේ හේතු වෙලා ජාතිය ඇති වෙලා මෙයා මොකද කරන්නේ නැවත නැවත ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස් ආදී දුක්ඛිත සසර ගමනක් ඇති වෙන විදිහට මේ දරුවා ජීවිතය අරගෙන යනවා. මෙහෙම ජීවත් වෙනකොට මෙයාට ආරංචි වෙනවා පින්වත්නි බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අරහන් සම්මා සම්බුද්ධ විජ්ජාසන සම්පන්න සුගත ආදී මේ මහා ගුණ තියෙන සම්මා සම්බුදු පියාණන් වහන්සේගේ පහළ වීම පිළිබඳව. මෙයා මොකද කරන්නේ? අල්ප වූ හෝ වේවා මහත් වූ හෝ වේවා මේ භෝග සම්පත් අතහැරලා බුද්ධ ශාසනයට එනවා. බුද්ධ ශාසනයට ඇවිල්ලා බුදුරජාණන් වහන්සේ දේශනා කරන මෙයා මොකද කරන්නේ? ප්‍රාණඝාතය අතහැරලා අවියාවිද අතහැරලා දඩු මුගුරු අතහැරලා සියලු සත්‍යයන් කෙරෙහි දයාවෙන් කටයුතු කරන්න පටන් ගන්නවා. නුදුන් දේ නොගන්න දුන් දේම ගන්න කෙනෙක් බාටපත් වෙනවා. නුදුන් දේ නොගන්න දුන් දේම ගන්න කෙනෙක් බාටපත් වෙනවා. කාමයේ වර්ධව හැසිරීම වලින් අයින් වෙලා සම්පූර්ණයෙන්ම ජීවිතේ බ්‍රහ්මචාරීවම ජීවිතය අරගෙන යන පටන් ගන්නවා. බොරු කියන එකෙන් අයින් වෙනවා, කේලම් කියන එකෙන් අයින් වෙනවා. ඊළඟට පරුස වචන කියන එකෙන් අයින් වෙනවා. මේ විදිහට ඊටාම පිරිසිදු මේ උපසම්පදාදී සීලාදිය සමාදන් වෙමින් මොකද කරන්නේ? මෙයාගේ ජීවිතේ අරගෙන යන පටන් ගන්නවා. දැන් සඳහන් වෙනවා ගස් කොළන් ආදිය පවා කපන එකෙන් පොළව කපන එකෙන් පවා පොළව සාරණ එකෙන් පවා මේ භික්ෂුව අයින් වෙනවා. ඊළඟ උදෑසන කාලයේ විතරක් දාණය අරගෙන විකාල භෝජනෙන් වැළකීලා ඉන්නවා. ඊළඟ නැටුම් ගැයුම් වැයුම් ආදී දර්ශන ඇසුරු කිරීමෙන් වළකිනවා. මල් ගඳ සුවඳ විලවුම් මේන සුවඳ විලවුම් වගේ දේවල් එවැනි දේවල් භාවිතාවෙන් අයින් වෙනවා. රන් රිදී මුතු මැණික් ආදී පිළිගැනීමෙන් අයින් වෙනවා. අමු දාන්නේ අමු මස් ආදී පිළිගැනීමෙන් වළකිනවා. ස්ත්‍රීන් පිළිගැනීමෙන් වළකිනවා. මේ විදිහට සේවක සේවිකාන් පිළිගැනීමෙන් වළකිනවා. ඊළඟට විවිධ සුඛෝභෝගී ආසන වලින් ආසන පිළිගැනීමෙන් වළකිනවා. සත්තු පිළිගැනීමෙන් වළකිනවා. කුඹුරු වතු පිටි ආදී පිළිගැනීමෙන් වළකිනවා. මේ විදිහට සඳහන් කරනවා මේ ශාසනයට ඇතුළු වෙන භික්ෂුව ප්‍රාණඝාතයෙන් වළකිනව විතරක් නෙවෙයි හොරකමින් අයින් වෙනව විතරක් නෙවෙයි මේ චූල සීල මධ්‍ය සීල මහා සීල කියන උතුම් සීලයන්ගේ පිහිටමින් මෙයා ඊටාම සිල්වත් භික්ෂුවක් විදිහට ජීවත් වෙනවා. ඊළඟට සඳහන් කරනවා පිණ්ඩපාතයෙන් යැපෙමින් ලැබුණු සිවුරකින් සතුටු වෙමින් පියාපත් බර විතරක් අරගෙන යන පක්ෂියෙක්සේ මෙයා මේ ශාසනය තුල හැසිරෙනවා. ඊළඟට සඳහන් කරනවා ඉන්ද්‍රිය සංවරයේ පිහිටන හැටි. රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ අරමුණු හමුවේ මෙයා කෙලෙස් උපදින්න නැති විදිහට ඉන්ද්‍රිය සංවරයේ පිහිටනවා. ඊළඟට සති සම්පජාන්නකාරී හෝති. මෙයා මොකද කරන්නේ? ආලෝකිතේ විලෝකිතේ සම්පජාන්නකාරී හෝති. ඊළඟට සම්මිජිතේ පසාරිතේ සම්පජාන්නකාරී හෝති. ආදී වශයෙන් තමන්ගේ ජීවිතේ ඉදිරියට යද්දී ආපසු එද්දී ඊළඟට වැසිකිලි කැසිකිලි ආදී කරද්දී පවා ඊළඟට සිවුරු පොරවද්දී ඊළඟට ඉරියව් පවත්වද්දී ආහාර පාන විකද්දී ආහාර පාන අනුභව කරද්දී මේ හැම මොහොතකම මෙයා සිහිනුවණින් ඒ කටයුතු වල යෙදෙන්න පටන් ගන්නවා. ඉතින් මෙන්න මේ විදිහට කටයුතු කරමින් ඉන්ද්‍රිය සංවරයේ පිහිටමින් සති සම්පජාඤ්ඤයේ පිහිටමින් උපසම්පද සීලයේ පිහිටමින් ප්‍රාණඝාත ආදීන් වැළකීමින් ඉන්න මෙයා මොකද කරන්නේ? කමඨහනක් අරගෙන හුදකලා වෙනවා.
ඉතින් ඒතරත් හරි වටින කාරණාවක් තියෙන පින්නතිද අපේ සමාජයේ ඉන්නවා සමහර අය හුදකලා වෙන පුදුම උත්සාහයක් තියෙන්නේ. දැන් මේ සූත්‍ර විතරක් නෙවෙයි ওই ගණක මොග්ගල්ලාන සූත්‍රයේ තියෙනවා මේ විස්තරයේම ඒ සූත්‍රවල තියෙන පින්නද හොඳට උපසම්පදා සීලාදී පිහිටලා ඊළඟට මේ සීලාදී ගුණධම් වල පිහිටලා සති සම්පජඤ්ඤය ඇති කරගෙන ඊළඟට ඉන්ද්‍රිය සංවරාදී පිහිටලා තමයි ඔය ජාගරියාණු යෝගාදී පුරුදු කළ තමයි කමඨහන් අරගෙන හුදකලා වෙන්නේ කැලෑවල. දැන් මේ වර්තමානයේ වෙලා තියෙන්නේ මොකද අපි දැකලා තියෙනවා අපට ඇහිලා තියෙනවා ඉන්ද්‍රිය සංවරයකුත් නැහැ, ජාගරියාණු යෝගයකුත් නැහැ, සති සම්පජඤ්ඤයකුත් නැහැ. මේ වගේ ගුණධර්ම කිසිවක් නැහැ. මොකද කරන්නේ? කැලේට යනවා. කැලේ විසින් මේ ජීවිතය යට කරගෙන යනවා. කැලේ විසින් මේ ජීවිතය යට කරගෙන ගියාට පස්සේ මොකද කරන්න වෙන්නේ? බෙල්ලේ නූල් දාගෙන, බෙල්ලේ යන්ත්‍ර දාගෙන, අතේ නූල් දාගෙන, උරේ නූල් දාගෙන ජීවත් වෙනවා. ඇයි මෙහෙම වෙන්නේ? ඉන්ද්‍රිය සංවරයක් නැතුව, ඊළඟට ජාග්‍රියාණු යෝගාදී පුරුදු කරන්නේ නැතුව, ඊළඟට සති සම්පජන්නාදී ගුණධර්ම සිහිනුවණ ආදී විදර්ශනායෙන් පුරුදු කරන්නේ නැතුව ආශාවට කැලේ යෑම. ඒ නිසා කවුරු කොහොම කිව්වත් අපි ඊටාම සිහි බුද්ධියෙන් කටයුතු කරන්න ඕනේ. මේ බුදුරජාණන් වහන්සේ දේශනා කළ ධර්මය අවබෝධ කරගන්න එහෙම එකපාරට කැලේට ගිහිල්ලා බෑ. ඒවට ඉස්සෙල්ලාම ಗುಣ හදා ගන්න ඕනේ. සමහර දල ඇත්තු මේ වැව් පොකුණු වල බැහැලා මේ ජල ක්‍රීඩා කරද්දී පුංචි පුංචි ඇත්පැටවුන්ටත් මේ අදහස් ඇති වෙනවා මෙයාලට පුළුවන් නම් ඇයි අපිට බැරි කියලා. ඉතින් අර දල ඇත්තු ගොඩාවට පස්සේ පොඩි ඇත්තුත් ගිහිල්ලා පයින්නවර මේ විශාල මේ පොකුණු වලට. පස්සේ මොකද වෙන්නේ? ඒ පොකුණේ මෙරිලා මැරෙනවා. ගොඩෙන්න බෑනේ පොඩි අය නිසා. අන්න ඒ වගේ තමයි අතීතයේ හිටපු මහා උතුමන් වහන්සේලා හෝ වර්තමානයේ හෝ මහා ගුණපුර පුතුමන් වහන්සේලා වනගත ජීවිත ගත කරාට ඒ මහා ඇත්තු කරන වැඩ මේ හරියට සීලයක්වත් නැති, හරියට ඉන්ද්‍රිය සංවරයක් නැති, හරියට මේ සති සම්පජාඤ්ඤ නැති කෙනෙක්ට කැලේකට ගිහිල්ලා කරන්න බෑ. වල්මත් වෙනවා. ඒක සඳහන් කළේ. වල්මත් වුණාට පස්සේ ඊට පස්සේ තොවිල් කරන්න වෙනවා, නූල් බඳින්න වෙනවා. ඊට පස්සේ තැනක් නොතනක් නැහැ. මුළු ජීවිතේම පැවිදි ජීවිතේම කරන්නේ ඇවිද ඇවිද ඉන්න එක තමයි. ඉතින් ඒ නිසා මනා ගුරු ඇසුරකින් අඩුම ගානේ අවුරුදු 5ක්වත් ගුරු ආශ්‍රය තුලින් ආශ්‍රයේ උපසම්පදා කාලේ ගෙවමින් ගුරුවරයා අවසරය දෙනව නම් විතරක් Taman සුදුසුකම් තියෙනව නම් විතරක් වනගත වෙමින් අපි අපේ ජීවිත මේ ප්‍රතිපත්තියට අරගෙන යන්න ඕනේ. වැරදුනොත් එහෙම හදාගන්න එක ලේසි නෑ. එහෙම වැරදිච්ච අපට හමු වෙලා තියෙන හින්දා කියන්නේ මේ. වැරදුනා කියනට තරම් වල්මත් වෙනවා කියන එක තමයි අපිට කියන්න තියෙන්නේ. වල්මත් වෙච්ච අය ඉන්නවා ආසාවට කැලෑ වැදිලා. ඉතින් බොහෝම කරුණාවෙන් කියන විශේෂයෙන් මේ පැවිදි ජීවිතවලට යන්න අපේ තරුණ දරුවන්ට අපිට එක එක දේවල් ඇහෙනකොට එක එක පොතපත කියවද්දී අනේ කැලෑ ගත වෙන්න තිබ්බනම් කැලේකට යන්න තිබ්බනම් කියලා ඒ කැමැත්ත හොඳයි. නමුත් ඒ කැමැත්ත ක්‍රියාත්මක කරගද්දී ප්‍රඥා ගෝචර වෙන්න ඕනේ. ඒ දේ කරගන්නට සුදුසු තත්ත්වයක මං ඉන්නවද? ඉන්ද්‍රිය සංවරය කොහොමද? ඊළඟට මගේ සති සම්පජාඤ්ඤය කොහොමද? මගේ ජාගරියාණු යෝගය කොහොමද? ওই ගණක මොග්ගල්ලාන සූත්‍රය මේ අපි මේ කතා කරන මහා තණ්හා සංක සූත්‍ර ආදී අරගෙන බලන්න. ওই මේගිය කියන ස්වාමීන් වහන්සේලාත් එහෙම වුණානේ. බුද්ධ කාලෙත් එහෙම වෙච්ච හාමුදුරුවෝ ඉන්නවා. ඒ නිසා කැලේ යනවා කියන එක පින්නත් එහෙම හිතුමතේ කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. ඒකට ಗುಣ තියෙන්න ඕනේ. ಗುಣ පුරන්න ඕනේ. ಗುಣ පිරුවට පස්සේ වනගත වුණාට පස්සේ සඳහන් කරන බුදුරජාණන් වහන්සේ අන්න යාට කමඨහන තුල ප්‍රථම අධ්‍යානෙ වැඩෙනවා. ද්විතීයි අධ්‍යානෙ වැඩෙනවා. තතිය අධ්‍යානෙ වැඩෙනවා. චතුර්ථ අධ්‍යානෙ වැඩෙනවා. ඊළාට යා මොකද කරන්නේ? මේ ධානයෙන් සමාධියෙන් තමන්ගේ හිත නැගී ඉඳලා ස්කන්ධ විදර්ශනාවට යනවා පරමාර්ථ වශයෙන්. ඒ තුලින් යා ආශ්‍රවාදී, කාමාශ්‍රව, භවශ්‍රවාදී දුරු කරනවා. දුරු කිරීම තුළ මේ පටිච්චසමුප්පාද ධර්මය අංග සහිතව සියල්ලම අවබෝධ කරගත් කෙනෙක් වශයෙන් එයා අරිහත්ත්වය සාක්ෂාත් කරනවා. ඉතින් මෙන්න මේ විදියට බුදුරජාණන් වහන්සේ සඳහන් කරනවා පින්වත් මහණෙනි මෙන්න මේ ධර්ම පරියාය හිතේ තියාගන්න කියනවා තණ්හා සංකය විමුක්තින් ධාරේත. මෙන්න මේක තණ්හාව ගෙවා දමා විමුක්තියටපත් වීම කියන අර්ථයෙන් තණ්හා සංකය කියන සූත්‍රයේ විදියට මේක ධර්මපරියාය විදියට
දරා ගන්න කියලා බුදුරජාණන් වහන්සේ ශ්‍රාවකයන් වහන්සේලාට දේශනා කරනවා. ඉතින් ශාති කියන භික්ෂුවගේ මිත්‍යා දෘෂ්ටික අදහස දුරු කරන්න බුදුරජාණන් වහන්සේ හේතුඵල දහම විමසමින් ස්කන්ධ ධර්මයේ ඇතිවීම නැතිවීම ආදී අනුලෝම පටිලෝම වශයෙන් දේශනා කරමින් ආහාරයෙන් මේක හටගන්න බව තේරුම් කරවමින් ඊළඟට මේක අවබෝධ කරගන්නට අවශ්‍ය ගුණ ධර්මාදිය දේශනා කරමින් අවසානයේ මේ ස්කන්ධ ධර්මාදිය පිළිබඳව තියෙන සියලුම තණ්හා දෘෂ්ටි මාන දුරු කරපු මහරහතන් වහන්සේ නමක් මතු කරගන්නේ. ඉතින් මේ සූත්‍ර දේශනාව මජ්ක්‍ධිම නිකායේ මූල පණ්ණාසකයේ මේ සූත්‍ර දේශනාව චූලයමක වගේ තියෙන ඒ සූත්‍ර දේශනාව ශ්‍රවණය කරන්න හදාරන්න විශාල දහම් අවබෝධයක් දැනුමක් ලබා ගන්න පුළුවන් සූත්‍ර දේශනාවක්. ඉතින් හැම දිනාටම ආශිර්වාද කරන පුණ්‍ය අනුමෝදනා කරනවා. මේ ධර්ම දේශනාව පිනතුන්ට ධර්මඥානෙ වැඩි කරගන්නටම උපනිශ්‍රේ වේවා කියලා. ආකාසට්ටාජ බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්칸තු ශාසනං චිරන් රක්칸තු දේශනං චිරන් රක්칸තු මම් පරන්ති.